එතකොට පුතේ මම අර ඔයාලට දුන්නේ 8යි 9යි ප්‍රශ්න දෙකද නැත්නම් 7යි 8යි ප්‍රශ්න දෙකද? තනියම කරන්න කියලා කිව්වේ. 9යි 10යි නේද? 9යි 10යි නේ. හරි. ආයේ හදන්නද 9යි 10යි? මම ආයේ බෝඩ් එකේ හදන්න ඕනද? මොකද කරන්නේ? ඒතර 7යි 8යි 7යි 8යි තායි හදන්න ඕනිද? කියන්න මම 7යි 8යි හදන්න ඕනි නම් ඒකත් හදන්නම් 9යි 10යි 9යි 10යි හදන්නම්. හරි. 9 පටන් ගන්නම්කෝ. 7යි 8යි ඕනනම් කියන්න. මම 9න් පටන් ගන්නම් 9 10. මේ දෙකත් හදන්නකෝ. 7යි 8යි හදන්නද? හරි. එහෙනම් 7න් පටන් ගන්නම්. ඕන ප්‍රශ්නාංක 7 බලන්න පුතේ මේ විදිහට හදලාද කියලා. ABC ත්‍රිකෝණයේ මෙන්න A B C ත්‍රිකෝණේ A ධන B A කෝණයේ B කෝණයේ එකතුව අංශක 118යි. හරිද? B කෝණයේ C කෝණයේ එකතුව අංශක 132යි. මම ඉක්මනට හදනවා. එක් කෝණේ අගය සොයන්න. මේ ABC කෝණවල අගය සොයන්නයි තියෙන්නේ. ඒතර පුතේ ABC කියන නොදන්නා කෝණ තුනක් නේ. නොදන්නා කෝණ තුනක් හොයන්න නම් අපිට සමීකරණ තුනක් තියෙන්න ඕනේ. නොදන්නා කෝණ තුනක් හොයන්න නම් සමීකරණ තුනයි. නොදන්නා පද දෙකක් නම් දැන් මේකේ නොදන්නා පද තුනයි. නොදන්නා පද දෙකක් නම් සමීකරණ දෙකයි. නොදන්නා පද තුනක් නම් සමීකරණ තුනක් ඕන. නමුත් තියෙන්නේ මෙතන සමීකරණ දෙකයි. එහෙනම් පුතේ අපිට තවත් එක සමීකරණයක් ඕන. මම ඒ නිසා තවත් සමීකරණයක් ලියා ගන්නවා. මේ තුන් දෙනාගේම එකතුව A ධන B ධන C වල එකතුව අංශක 180යි කියලා. හරිනේ? ඔන්න A ධන B ධන C කියන කෝණ තුනේම එකතුව අංශක 180යි. හරි. මම මේක සමගාමීව විසඳනවා අංක 1 2 3 කියලා අරගෙන අපිට පුතේ 1යි 3යි ගත්තොත් මෙයාගේ A ධන B විතරක් A ධන B තියෙනවනේ. ඒතර C ව හොයා ගන්න පුළුවන් 3න් 1 අඩු කරා නම්. ඔන්න මම 3න් 1 අඩු කරනවා. 3න් 1 අඩු කරලා මේ C ව හොයා ගන්නවා. හරිද? එතකොට කරන්නේ 3න් 1නේ. 3 වම් පැත්තෙන් එකේ වම් පැත්ත අඩු කරනවා. මෙන්න මෙයාගේ මෙයාව අඩු කරනවා. ඒ වගේමයි දකුණු පැත්තත් අඩු වෙනවා. මෙයාගෙන් මෙයාවත් අඩු කරන්න ඕනේ. හරිනේ? ඔන්න මම ලියා ගන්නවා A ධන B ධන C ගෙන් අඩු වෙනවා A ධන B. එතකොට පුතේ අඩු කිරීමකින් පස්සේ අපි අනිවාර්යෙන් වරහණක් දාන්න ඕනේ. ඒක සමගාමී සමීකරණ වල ඉගෙන ගත්තනේ. අඩු කිරීමකින් පස්සේ ප්‍රකාශනයක් ලියනවා නම් මෙතන වරහණක් වෙනවා. සමානයි අංශක 180 රිනේ අංශක 118. A ධන B ධන C ඍණ A ඍණයි ධනයි ඍණ B සමානයි 180න් 118ක් අඩු කරාම අංශක 62යි. දැන් පුතේ මෙතන කැපිලා යනවා. ධන A ට ඍණ A ධන B ට ඍණ B කැපිලා ගිහිලා C විතරයි ඉතුරු වෙන්නේ. C සමානයි අංශක 62යි. ඔන්න දැක්කනේ? C ට 62ක් ආවා. C කෝණය. හරි මෙයාව හොයාගත්ත අංශක 62යි. ඊළඟ අනිත් ඒවා. ලියා ගන්න ඕන ළමයි ඉන්නවද මේක? ඕන ළමයි ඉන්නවනම් raise hand හරි නැත්නම් mic එක on කරලා හරි කියන්න සර් ලියා ගන්න time දෙන්න පොඩ්ඩක්. නැත්නම් මකනවා board එක. ලියා ගන්න ඕන ළමයි ඉන්නවනම් හරි. ඉක්මනින් ලියා ගන්න. මෙයාගේ මෙයාව අඩු කරා. මෙහෙම ඊතල දාලා පෙන්නන්න ඕනේ. මම මේ ඕගොල්ලන්ට පෙන්නයි මෙහෙම ඊතල රව් කරේ.
ඊට පස්සේ පුතේ ඔන්න මම මේ 3න් 2 අඩු කරනවා. දැන් මෙතන අඩු කරේ 3න් 1නේ. 3න් 2 අඩු කරනවා. මෙයාගේ මෙයාව. ඒතර B ධන C. B ධන C ඉවත් වෙනවා මේ. B ධන C. මෙතන B ධන C මෙතන B ධන C. එයා ඉවත් වෙනවා. හරි 3 අඩු කිරීම 2. තුන අඩු කිරීම 2. A ධන B ධන C ගෙන් A ධන B ධන C ගෙන් අඩු වෙනවා 2. B ධන C වල සමානයි අංශක 180 ඍණ අංශක 132. A ධන B ධන C ගෙන් අඩු වෙන පුතේ B කෝණය ඍණ B C කෝණය. ඒ ඍණ මෙතන ඍණනේ තියෙන්නේ. ඍණ වාරයක් B ඍණ B. ඍණයි ධනයි ඍණ C. ඍණ B ඍණ C. 180 න් 132ක් අඩු කරමු. එතකොට අංශක 48යි. අංශක 48යි. හරි කැපිල යනවා ධන B ඍණ B. ධන C ඍණ C. කැපිල ගිහිල්ලා A විතරයි ඉතුරු වෙන්නේ. A කෝණය සමානයි අංශක 48යි. ඔන්න A කෝණය හොයාගත්තා. අංශක 48යි. දැන් C කෝණය. හරි නේද? පුතේ. sorry C නෙමෙයි B කෝණය. C කෝණය හොයාගත්තනේ. B කෝණය. B කෝණය හොයන්න පුළුවන් පළවෙනි සමීකරණයට හරි. දෙවෙනි සමීකරණයට හරි. තුන්වෙනි සමීකරණයට හරි මේ ගත්තු අගයන් ආදේශ කරන්න. හරි? ඔන්න B නේ හොයන්න ඕන. අපි එකට ආදේශ කරමු. කැමති එකක්. මම එකට ආදේශ කරන්නම්. එකට ආදේශයෙන්. එකට ආදේශ කරන්න capital A ධන capital B සමානයි අංශක 118යි. පළවෙනි සමීකරණය මුලින්ම ලියාගත්තා. හරි. capital A ගේ අගය හොයාගත්තා අංශක 48 ධන capital B ගේ අගය තමයි හොයන්න ඕනි. B කෝණය 48 එහා පැත්තට දාමු. B කෝණය සමානයි 118 ඍණ 48. 118න් 48ක් අඩු කරමු 8යි 8යි බිංදුවයි 11න් 4ක් අඩු කරා 7යි. අංශක 70යි. හරි. මොකද මේ විදිහට හරිද? හරි හරි දරුවෝ. කොහොම හරි සුළු කරලා ගත්තම මේ කෝණ තුනේ අගයන් ආව නම් හරි. හරිනේ? B ට 70යි. ඔන්න ඔය කෝණ තුන මොනයම් හෝ ක්‍රමයකින් හොයාගත්තා නම් වැඩේ හරි. ඊළඟ ගාන මේ වේදා කියලා දීපු ගණන් මම මේ ආයි හදන්නේ. එදා කියලා දීපුවා ආයෙ හදනවා. ප්‍රශ්නාංක 8. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අතර අනුපාතය 5ට 3ට 1යි. එක් කෝණයේ විශාලත්වය සොයා එම ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද ලියන්න. හරි. මම ABC කියලා ගන්නම් ඔහොම ත්‍රිකෝණය. එතකොට මේ ත්‍රිකෝණේ කෝණ තුන අතර අනුපාතය දියන්නේ 5ට 3ට 1යි කියලා. හරි. ඒ අනුපාතය මම ගන්නවා x ගෙන් ගුණ කරලා 5x 3x 1x කියලා. ඒක තමයි ලේසිම ක්‍රමය. මේ කෝණ තුනේ අනුපාතය අපි දන්නේ මෙතන 5ට 3ට 1ද නැත්නම් 5ට 3ට 1 මෙහෙමද 5ට 3ට 1 මෙහෙමද කියන්න දන්නේ නැහැ. හරිද? කොහොමුණත් අපි බලන්න ඕනේ මේ කෝණ තුනේ අගයන් ටික. හොයාගෙන මේක කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා තමයි කියන්න ඕනේ. මේ කෝණ තුන අතර අනුපාතය මම පුතේ මෙහෙම ගන්නම් ABC කියලා. A ට B ට C අනුපාතය A කෝණයට
B කෝණයට C කෝණය අතර අනුපාතය 5ට 3ට 1යි කියලා මොකම ලියා ගන්න. 5ට 3ට 1යි. එතකොට මේ A කෝණය තමයි කොටස් 5ක් කියලා ගත්තේ. එහෙනම් අපිට පුළුවන් මෙතන 5යි x දාගන්න. B කෝණය තමයි කොටස් 3ක් කියලා ගත්තේ. එහෙනම් මෙතන පුළුවන් 3යි x කියලා දාගන්න. C කෝණය තමයි එක කොටසක් කියලා ගත්තේ. එහෙනම් මෙතන පුළුවන් අපිට x කියලා දාගන්න. හරිද? මේක හදන්න වෙන ක්‍රමයකුත් තියෙනවා. මම ඒකත් අන්තිමට කියන්නම්. දැන් ඔන්න මේ කෝණ තුනේ එකතුව පුතේ 180යි. 5යි x ධන 3යි x ධන x. මේක පුතේ මේ අපි මේක ගත්තා හොඳේ. මෙහෙම ලෙස ගනිමු කියලා ලියන්න මෙතන. මෙතන ලෙස සලකා පොඩි වාක්‍යයකට ලියමු. මෙහෙම අරගෙන ලෙස සලකා A කෝණය සමානයි 5x ද B කෝණය සමානයි 3x ද C කෝණය සමානයි x ද ලෙස ගනිමු. මම පොඩි වාක්‍යයකට ලියන්න. මම එදා ලිව්වද කොහොමද මෙන්න මේ ටික? කොහොම ලිව්වා? ඒ වගේ එකක් ලිව්වා වගේ මට මතකයි. ලිව්වනේ එන්න A කෝණය 5x B කෝණය 3x C කෝණය x කියලා ගන්නවා කියලා ලිව්වනේ. නැත්නම් නිකම්මද හැදුවේ? හරි කැමති විදියක් ඔය විදියට හැදුවේ. මේ විදිහට හැදුවා. හරි. A ට B ට C 5ට 3ට 1යි කියලා සලකලා A කෝණය 5x ද B කෝණය 3x ද C කෝණය x ද ලෙස ගනිමු. අරගෙන මේ තුනේ එකතුව දැන් 180ක් කියලා එනවා. 5x ධන 3x ධන සිම්පල් x සමානයි අංශක 180යි. හේතුව ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ഐക്‍ය අංශක 180යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල ഐക്‍ය අංශක 180ක් නිසා. 5යි 3යි 8යි 1යි 9යි 9යි x සමානයි අංශක 180යි. දැන් දෙපසම 9ෙන් බෙදන්න. මේ පැත්තත් 9ෙන් එහා පැත්තත් 9ෙන් 9 9 කැපිලා ගියා x සමානයි 189ෙන් බෙදුණා 18 9 2යි අංශක 20යි. x සමානයි 20යි. දැන් A කෝණය එම නිසා කෝණ එම නිසා A කෝණය 5 වරක් x වෙනුවට 20 අංශක 100යි. B කෝණය 3 වරක් x වෙනුවට 20 60. C කෝණය x අංශක 20. ඔන්න කෝණ තුන හොයාගත්තා. අංශක 100යි, අංශක 60යි, අංශක 20යි. ඉතින් එක කෝණයක් අංශක 100යි. අනෙක් කෝණ දෙක අංශක 60යි, අංශක 20යි. මේ කෝණවල විශාලත්ව සැලකුවොත් මේ කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? මේක කුමන වර්ගයේ? සුළු කෝණේ තිබුණා. ඔන්න A කෝණය අංශක 100යිනේ. අංශක 100යි කියන්නේ අංශක 90ට වඩා වැඩි. මෙන්න මේ වගේ එකක්. A කෝණය මම මෙතනට ගන්නම්. මෙතන අංශක 100යි. ඊළඟ මෙහි අංශක 60යි, කොහොම අංශක 20යි. මේ මොන ත්‍රිකෝණයක් වගේද පේන්නේ? සුළු කෝණේ. මහා කෝණේ තිබුණා. හරි ලියන්න පුතේ. මහා කෝණී ත්‍රිකෝණයක්. මොකද මෙයා අංශක 100යි, අංශක 90ට වැඩිනේ. එහෙනම් මහා කෝණී ත්‍රිකෝණයක්. මහා කෝණී ත්‍රිකෝණයක් වේ. හරි ප්‍රශ්න අංක 9.
ප්‍රශ්න අංක 9 ත්‍රිකෝණයක එක් කෝණයක අගය අංශක 72කි අනික් කෝණ දෙකෙහි අනුපාතය 8ට 1 වේ. මෙම ත්‍රිකෝණය මහා කෝණී ත්‍රිකෝණයක් වන බව පෙන්වන්න. ප්‍රශ්න අංක 9 මේ කරන්නේ ත්‍රිකෝණයක් මම අඳින්නම්. මේකේ එක් කෝණයක් අංශක 72යි. එක කෝණයක් අංශක 72යි. ද අනෙක් කෝණ දෙකෙහි අනුපාතය 8ට 1යි. එතකොට මම මෙයා A කියලා ගන්නම්, මෙයා B කියලා ගන්නම්, මෙයා C කියලා ගන්නම්. හරිද? එතකොට A ට B අනුපාතය සලකන්නම් 8ට 1යි කියලා. ලෙස සලකා 8ට 1ක් දීලානේ මේ අනුපාතය. මම ඒ නිසා A ට B මෙන්න මේ අනුපාතය 8ට 1ක් ලෙස සලකා A කෝණය කීයක් කියලා ගන්න පුළුවන්ද? A කෝණය 8ට 1ක් නම් A ගන්න කීයයි xද? 8යි x 8යි x. B කෝණය 1යි x ලෙස ගනිමු. ඒ වගේම C මේකත් ලියන්න sorry චුට්ටක්. C කෝණය අංශක 72ක් ලෙස ගනිමු. මෙතෙන්ද ලෙස ගනිමු නෙමෙයි පහළටම ගන්න. ලෙස ගනිමු. ඔන්නකොම ගත්තම ලේසියි අපිට මේ ගන්න හදාගන්න. A කියන්නේ 8x කියලා ගත්තා. B කියන්නේ simple x කියලා ගත්තා. මෙයා අංශක 72ක් කියලා ගත්තා. හරි දැන් ඉතින් මේ වගේම තමයි දැන් A ට B අනුපාතය පුතේ කෝණ දෙකක්වත් මේ අභ්‍යන්තර කෝණ දෙක අතර අනුපාතය 8ට 1යි නම් මෙයා 8x වෙනකොට මෙයා x මෙයා 72යි 8x ධන x ධන 72 අංශක 180යි 8x ධන x ධන අංශක 72 සමානයි අංශක 180යි හේතුව ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ලයික්‍ය අංශක 180යි 8x එකයි x එකයි 9x ධන අංශක 72 සමානයි අංශක 180යි 72 එහා පැත්තට දාන්න 9x සමානයි අංශක 180 ඍණ 72 180න් 72ක් අඩු කරමු 118යි දුනාද 8 9 10 sorry 108යි 108යි හරි දැන් පුතේ දෙපසම 9න් බෙදලා 9x උත් 9න් 108ත් 9න් 9යි 9යි කැපිලා ගියා x සමානයි 108 9න් බෙදනම 12 වරක් 9 108යි එහෙනම් අංශක 12යි x ට 12යි හරිද ඕන x සමානයි 12යි හරි දැන් දරුවෝ x 12යි එහෙනම් එම නිසා a කෝණය 8යි x කියන්නේ 8 වරක් 12 12 වරක් 8 96යි අංශක 96යි b කෝණය x කියන්නේ 12යි ඔන්න a කෝණය b කෝණය ගත්තා පුතේ දැන් බලන්නකො මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන දිහා
එක්කෙනෙක් අංශක 96යි. අනිත් එක්කෙනා අංශක 12යි. අනිත් එක්කෙනා අංශක 72යි. මේ ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? මහා කෝණීය ත්‍රිකෝණ. මහා කෝණී ත්‍රිකෝණයක්. ඒක බව පෙන්වන්න ඕනි. අපි ඒක බව පෙන්වන්න ඕන නිසා මේ ලියමු පොඩි වාක්‍යකින් මේක ඉවර කරන්නකො මුලින්ම. හරි. අපි ලියමු එම නිසා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන 96යි 72යි. එහෙනම් වාක්‍යයක් ලියලා ගමු. එම නිසා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන සමානයි අංශක 96 අංශක 12 අංශක 72. නිසා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන සමානයි අංශක 96 අංශක 12යි අංශක 72යි වෙනවා. එක් කෝණයක් මහා කෝණයක් බැවින් මෙය මහා කෝණී ත්‍රිකෝණයකි. එක් කෝණයක් මහා කෝණයක් බැවින් මෙය මහා කෝණී ත්‍රිකෝණයකි. එක් කෝණයක් මහා කෝණයක් බැවින් මෙය මහා කෝණී ත්‍රිකෝණයකි. හරි ඔන්න වෙන බව පෙන්නවා. දැක්කනේ බව පෙන්වන්න තියෙනවනේ. ඒ නිසා අපි මම කෝණ තුන අරගෙන මේක එක කෝණයක් මහා කෝණයක් නිසා මෙය මහා කෝණී ත්‍රිකෝණයක් කියලා ලිව්වා. මොකද අපිට බව පෙන්වන්න තියෙන නිසා. පෙන්වන්න ඕනේ. එහෙනම් පෙන්වන්න නම් නිකන් හරියන්නේ නැහැ. පොඩ්ඩක් වාක්‍යයෙන් ඒක ලියලා ගන්න ඕනේ. මම විදියට ලියලා ගන්න. මම මේ පැත්ත මහන්නේ. එක් කෝණයක් මහා කෝණයක් වෙන නිසා තමයි පුතේ මේක මහා කෝණී ත්‍රිකෝණයක් වෙන්නේ. හරිද? මේ විදිහින් හරි චූටි කාලේ ඉගෙනගත්තු දේවල් තාම ලියනවා. හරිද? 7 වසරේ තියෙන්නේ. ඔව්. හරි. ඊළඟට ළමයිට පොඩි සුබ ආරංචියක් තියෙනවා. මං හිතන්නේ මේ වෙද්දි ළමයි හැමෝම සුබ ආරංචිය දන්නව. ළමයිට මට සුබ වුණාට මං හිතන්නේ ළමයිට සුබ වෙන්නේ නැතුව ඇති. අපෝෂ කියලා දාලා ඔළුව අල්ලම්බුතු අම්මෝ අපි ඉවරයි ගාලා දාලා දෙන්න. හරිද? එක එක ඉමෝජිස් දාලා තිබුණා. මේ බය වෙන්න එපා. පොඩි ටෙස්ට් එකක්. හරිනේ? මේ ඔන්ලයින් එකක්. පළවෙනි එක නිසා ගණන් 10යි දැල්ලේ. මෙන්න මෙහෙමයි. දැන් ඕගොල්ලෝ ඔන්ලයින් ටෙස්ට් ලියලා ඇති පුතේ. හරිද? ඒ වගේ තමයි. ඒ වෙලෙම ලකුණු හම්බ වෙනවා. හැබැයි මගේගේ විශේෂත්වයකට තියෙන්නේ පැය භාගය මම දෙන්නේ. පැය භාගය කවුන්ට් වෙනවා. උඩින් ටයිමර් එකක් වැටෙනවා ඔරලෝසුවක්. ඩිජිටල් වොච් එක. ටයිම් එක අඩු වෙනවා පේනවා. එතකොට ඒ ටයිම් එක ඇතුළත අදාළ ප්‍රශ්න ටිකට හරි උත්තර වලට අර ටික් එක දාන්න පොයින්ට් කරන් තියෙන මාක් කරලා මේ පැය භාගයට කලින් සබ්මිට් කරන්න. හරි. සබ්මිට් කරගන්න බැරි වුණොත් ෆෝම් එක ලොක් වෙනවා. ආයි කරගන්න බෑ. හරිද? ඒ විදිහට හදලා තියෙනවා. ඒ පැය භාගය ඇතුළත ප්‍රශ්න ටික ලියලා සබ්මිට් කරන්න ඕනේ. කොහොමද අවසාන මිනිත්තුවේදී මම දැනුම් දීමක් කරනවා. තව මිනිත්තුවයි තියෙන්නේ කියලා අවසාන මිනිත්තුව හෝ මිනිත්තු දෙක එක කැමති ගානක් දාන්න පුළුවන් මට. අවසාන මිනිත්තුවේදී වගේ දැනුවත් කිරීමක් කරන්න. ඔබ දැන් ඔයාලට තියෙන තව එක මිනිත්තුවයි කියන එක ගැන දැනුවත් කිරීමක් කරන්න. එතකොට වැඩ සියලු වැඩ නවත්තලා ටක් ගාලා ෆෝම් එක සබ්මිට් කරලා දාන්න. නැත්තම් ලකුණු නෑ. හරිනේ?
ආන්න එහෙම එකක් තමයි හදලා තියෙන්නේ. පාඩම් ටිකක් මම කියන්නම්. එන්න පුතේ මෙන්න මේ පාඩම් ටික. ඔයාලට මෙතෙක් උගන්වන පාඩම් ටික තමයි එන්නේ. හරි. මාක් කරගන්න. අනුලෝම සමානුපාත. ඊට පස්සේ ගණකය, දර්ශක, වටයි මහා විද්‍යාත්මක අංකණය, පතහා නිර්මාණ, සමීකරණ, ත්‍රිකෝණයක කෝණ, සූත්‍රත් පුළුවන්. අසූත්‍ර, සූත්‍ර. 10 වෙනි පාඩමේ සිට 17 වන පාඩම තෙක් 10 වන පාඩමේ සිට 17 වන පාඩම තෙක් ප්‍රශ්න හැදෙනවා. ප්‍රශ්න 10ක්. එතකොට 10, 11, 12, 13, 14, 15, 16, 17. මෙතනම ප්‍රශ්න 8යි. තව ප්‍රශ්න දෙකක් දාගන්න පුළුවන්. ඒක ඔය පාඩම් වලින්ම මේ ප්‍රශ්න දෙකක් දානවා. හරිද? එතන අනුලෝම සමානුපාත වලින් දෙකක් දානවා. අනුලෝම වලින් දෙකක් දාලා වටයි මහා විද්‍යාත්මක අංකණින් දෙකක් දාන්න. එතකොට හරි බැලන්ස් වෙනවා. දැන් මෙතන 10 ඉඳන් 14 ඔක්කොම 8ක් තියෙනවනේ. 8යි අනුලෝම වලින් තව එකක් වැඩි කරලා පතහා නිර්මාණත් තව එකක් වැඩි කරන්න. දැන් පතහා නිර්මාණ නෙමෙයි. වටේ මහා විද්‍යාත්මක අංක. මොනවා හරි එක මම කල්පනා කරලා දාන්නම්. ඔන්න ඔය පාඩම් 8න් තමයි පුතේ එන්නේ. හරිද? 10 සිට 17 තෙක් කියන පාඩම් 8 හොඳට බලා ගන්න. ටයිම් එකකට කරන්න තියෙන්නේ. අනිත් එක තමයි ඔය මම ඔය දීපු කලින් දීපු පේපර්ස් වගේ නම් නෙමෙයි මේක. ඒකක් කියන්න එපා. හරිද? ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඔය ගෙදරදී කරන්න මම පේපර්ස් දෙනවනේ, පේපර් ක්ලාස් එකේ සාකච්ඡා කරනෝනේ. ඒ මොන පේපර්ස්ද? ඒ මම හදපුවද? නෑ. ඒ මම හදපුව නෙමෙයි. ඒ තියෙන්නේ එක්ක සබරගමු පළාත්, එක්ක වයඹ පළාත්, එක්ක ඌව පළාත්, එක්ක බස්නාහිර පළාත්. මොකක් හරි පළාතක පේපර් එකක්. ඒක පළාත් පේපර්ස් හරි ලේසියි. එතකොට මේ පේපර් එක හදන්නේ කවුද? මම. මේක හදන්නේ කවුද? මම. හරිද? මම හදන්නේ මට හොඳයි කියලා හිතෙන ප්‍රශ්න දාලා 6 7 ළමයිට දුන්න පුතේ ආයි සුපිරිම පේපර් දෙකක් ඕගොල්ලන්ට හදාගන්න බැරි වෙයි ඒක. මොකද හොඳට අමාරු කරලා තියෙන්නේ. හරිද? ඒ වගේ තමයි ඔයාලටත් දෙන්නේ සුපිරිම ගණේ ප්‍රශ්න 10ක්. ප්‍රශ්න ගැන හිතන්න වෙයි. ටිකක් හිතලා හදන්න වෙයි. හරිද? කාලය දෙනවා. කාලය පැය භාගය ඇති. පැය භාගය වෙනස් වෙන්න හදන්නේ. පොයින්ට් 20ෙන් දෙන ප්‍රශ්න 10යි. ලකුණු 20යි 20ෙන් එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. හරිද? ඒ විදිහට හදන්නේ. ඒ නිසා මේ දවස් ටිකේ හොඳට වැඩ කරන්න. විභාගයේ මම දාන්නම්. සතිය මැද දාන්න. පේපර් ක්ලාස් එකේදී මම ආයෙ දැනුවත් කිරීමක් කරලා සතියේ මැද දවසක හැමෝම එකම ටයිම් එකක අරගෙන රෑ 9 ඉඳලා 9:00 වගේ වෙනකම් ඒ වගේ පොඩි පැය භාගයයි ඒ වෙලේ දුන්නා. සූත්‍ර කරේ නෑ නෙමෙයි දැන් කරනවා. මේ දැන් ශනිකව සූත්‍ර පටන් ගන්නවා. දැන් ඉවරයි මේ සූත්‍ර පටන් ගන්නවා දැන්. හරි. හරිනේ? ඕන්න ඕක තමයි විභාගයේ ගැන දැනුවත් කිරීම තියෙන්නේ. විභාගය හරි සාර්ථකයි. මොකද පුතේ මම ඕනනම් පෙන්නන්නම් විභාගය ඔයගොල්ලෝ ලියලත් ඇති. මම 6 විභාගය ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හැබැයි කියන්න එපා 6 ළමයිට. ප්‍රශ්න ටික පෙන්නන්න නෑ. නිකම් පෙන්නන්න. හරි මම වෙන එකක් උදාහරණයක් පෙන්නන්න. නැත්නම් ඕකේ ප්‍රශ්න හරි කවුරු හරි කිව්වොත් මේ ගැටලුවක් වෙනවා. ඔයගොල්ලෝ දැකලත් ඇති ඉතින් මේවා. කවන්නේ. හොයාගන්න. හරි. ඔන්න ඔහොම එන්නේ 6 ශ්‍රේණිය ගණිතය දැන් ඕගොල්ලෝගේ ඔක වැටෙන්නේ 9 ශ්‍රේණිය ගණිතය පෙරහුරු විභාගය. හරි මේක තව පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා මේව කරන්න. ඒක කරලා දාන්න. හරිද? ඊට පස්සේ මේ දන්නවනේ මේව කරන්න නම දාන්න ඕනි. මේකේ අංකෙත් මම ඇතුළත් කරන විදිහට හදන්නේ. ඊට පස්සේ next කරලා ඊළඟ ෆෝම් එකේ තමයි
ප්‍රශ්න ටික තියෙනවා. මුලින්ම ඩීටේල් ටික ඇතුළත් කරන්න ඕන. නම අංකය සහභාගී වෙන්නේ මොන පන්ති සඳහාද? ඒතර අංක නැති ළමයිට මම తాවකාලික අංකයක් දෙන්නම්. මම ඒක WhatsApp එකේ දාන්නම්. අංක නැති ළමයි මෙන්න මේ අංකය දාන්න කියලා. මේ අනිත් ළමයිට කාඩ් එක පිටිපස්සේ තියෙන අංකය දාන්න පුළුවන්. හරි. ඒ නිසා දරුවෝ හොඳට වැඩ කරන්න ටයිම් එකකට කරන්න තියෙනවා. හොඳයි. ලකුණු තේල වෙනවා. ලකුණු ඒ වෙලෙම ඩිස්ප්ලේ වෙනවා. ඕගොල්ලෝ සබ්මිට් කරපු ගමන් view score කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් ලකුණු පෙන්වන්න සිංහලෙන් හදන්න පුළුවන් ඒක. මම සිංහලට හදලා දාන්නම්. මේ view score ගිහපු ගමන් ලකුණු ටික පෙන්වනවා. ඒ වෙලෙම ලකුණුත් හම් වෙනවා. ඊළඟට ගණන් ඔය ගණන් හදන ඒවා තියෙන්නේ. ඒතර ගාන දාලා ගාන තියෙනවා උත්තර 4ක් විතර තියෙනවා. ගානයි උත්තර 4යි. නිවැරදි උත්තරේ තමයි තෝරන්න ඕනේ. ඒකට නිවැරදි උත්තරේ හොයාගන්න කටුකොළ වනයිනේ. කටුකොළ වල හදන්න පුළුවන් ගාන. තමන්ට අවශ්‍ය කොළවල හදන්න පුළුවන්. හදලා උත්තරය අරගෙන මාක් කරන්න තියෙනවා. හරි. ලියන්න පුතේ මාතෘකාව. තව එකක් තියෙනවනේ. තව ප්‍රශ්නයක් තියෙනවා. අපොත් දෙනවා. ප්‍රශ්න අංක 10. අන්තිම එක. මෙහෙම මේක simple A, now simple B, simple C, simple D. A ही අගය B, C හා D ඇසුරින් සොයන්න. A ही අගය B, C හා D ඇසුරින් සොයන්න. හරි. කොබන් මේක හදපු ළමයි අත උස්සන්න. ඔය ගාන හදපු ළමයි. A ही අගය B, C හා D ඇසුරෙන් හොයපු ළමයි අත උස්සන්න. කවුරුවත් නැද්ද? මේ බලන්න. දරුවෝ මෙන්න මේ මෙතන කෝණ දෙකක් දැක්කද බලන්න ප්‍රතිමුඛ දෙන්නේ. මේ දෙන්න මොකද වෙන්නේ? සමානයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුට සමානයි. එහෙනම් මෙයා කීයද? මෙයා A නම්, මෙයා C නම්, මෙයා කීයද? ඔව්. මේ දෙන්නගේ එකතුවටනේ මෙයා සමාන වෙන්නේ. එහෙනම් මෙයා කීයද? මේ දෙන්නගේ එකතුව වෙන්නේ දරුවෝ මෙයා එන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට මේ දෙන්නගේ එකතුවට මෙයා සමාන වෙන්නේ. කො මයික් ඔන් කරලා කතා කරන්න. මේ දෙන්නගේ එකතුව මෙයාට සමානයි නම් මේ කෝණය කීයද? කොහොමද ගන්නෙ? අයියෝ. මේ අහගන්නකො මේක ගන්න විදිය තේරෙන්නේ නැති නේද? ඔන්න දරුවෝ. මෙයා අංශක 100ක් නම් මෙයා අංශක 40ක් නම් මෙයා කීයද? මෙයා 100ක් නම් මෙයා 40 නම් මෙයා කීයද? 60.
60යි. ගත්තේ කොහොමද? අන්නේ ගත්තේ විදිහේ 100න් 40ක් අඩු කරනවා. 100න් 40ක් අඩු කරලා. දැන් ඔය විදිහම තමයි මෙයා සිම්පල් A නම් මෙයා සිම්පල් C නම් මෙයා කීයද? A ඍණ C. හරි. A ඍණ C. දැක්කනේ මේක ගත්තම තමයි පොඩ්ඩක් මීටර් වෙන්නේ. හරිද? ඔය ළමයිගේ මොලේ පෑදෙන්නේ එතකොට. මොලේ උඩ වාඩි වෙලා ඉන්නෝ දැන් අර පොඩ්ඩක් නේ ජම්ප් කරන්න ඕන. එතකොට තමයි පෑදෙන්නේ. ඔන්න පොඩ්ඩක් ජම්ප් කරලා උස්සලා ගත්තා. පෑදුනක් අක් ගන්න. ඊළඟට මේක කියන්නේ මේ ත්‍රිකෝණේ ඍණ D. පාදයක් දික්කිරීමේ සැට බාහිර B කෝණය ඍණ B. B ඍණ මෙයානේ B නේ. එතකොට B ඍණ D. එයා B ඍණ D. අන්න හරි. මේ දෙන්නගෙන මොකද කියන්න පුළුවන්? B ඍණ D A ඍණ C ප්‍රතිමුඛයි. සමානයිනේ. හරි. ඕන්න එහෙනම් ඒ දෙන්න සමානයි. දරුවෝ දැන් අපිට මේකේ කැපිටල් අක්ෂර මම මොකුත්ම දීලා නැහැ. හරිද? මොකද කරන්නේ? අපිට අක්ෂරයක් දාලා එහෙමවත් ගන්න වෙනවා. මම අක්ෂර මොකුත්ම දීලා නැහැනේ. x y කියලා දාලා ගමු. හරි. නැත්නම් අපිට හේතුවක් කියන්න බැහැ නේද ලෝකෙට. මෙතන d ඍණ d බව ඇත්ත. ඒක තමයි අපි මෙතන දාගමු x කියලා. මෙතන දාගමු y කියලා. හරිනේ? x සමානයි b ඍණ d කියලා ගන්නවා. x සමානයි b ඍණ d. y සමානයි a ඍණ c කියලා ගන්නවා. මෙතනින් හේතුව දාන්න. මොනවද මේවට හේතු? මොකද්ද හේතුව? ඇයි x සමානයි b ඍණ d උනේ? ත්‍රිකෝණයක පාදයක් ත්‍රිකෝණයක පාදයක් දික්කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්පූර්ණ සමයි. අන්න ඒ හේතුවම තමයි මෙතෙන්ටත් එන්නේ. හරි. දැන් x සමානයි y වෙනවා. ඔන්න ඔතනින් පස්සේ x සමානයි y. හේතුව ඇයි xy සමාන? ප්‍රතිමුඛ කෝණ සමානයි. ප්‍රතිමුඛ කෝණ සමාන නිසා ප්‍රතිමුඛ කෝණ සමානයි. හරි. ඔන්න දරුවෝ ප්‍රතිමුඛ කෝණ. x වෙනුවට දාන්න දැන් b ඍණ d. x වෙනුවට b ඍණ d සමානයි. y වෙනුවට a ඍණ c සමානයි. හරි. a හි අගය b c හා d ඇසුරෙන්නේ. එතකොට a හි අගය ඕන b c හා d ඇසුරෙන්. මම මේ ඍණ c ව මෙහෙට ගේනවා. මොකද දරුවෝ a හි අගය අපිට ඕනේ. a හි අගය තමයි b c d ඇසුරෙන් ඕන. එහෙනම් මේ ඍණ c ව මම මෙහෙට ගේනවා. එතකොට b ඍණ d ඍණ c මෙහෙට එන්නේ මොන cද? ධන c සමානයි a. ඔන්න ඍණ c මේ පැත්තට ආව ධන c. ඒතර a සමානයි දැන් a මම මේ පැත්තෙන් ලියා ගන්නවා. a සමානයි පද චුට්ටක් එහා මෙහා කරගන්න පුළුවන්. හරි. මේ b ගේ ලකුණ මොකද්ද? ධනයි. ධන b. ඊළඟට මම ධන කෙනා ලියනවා. ධන කෙනා සර් සරින් සරේ කට් වෙන්නේ මොකද? මොකද පුතේ සැරින් සැරේලා කට් වෙනවද? මොකද පුතේ මට ඇහුන්නේ නැහැ. කෝඩ් එක පේන්නේ නැහැ නේ සර්. සරින් සරේ කට් වෙනවා. එහෙම වෙනවද? අනිත් ළමයිට නෑනේ. පුතේ ඔයා ඉන්න තැන සිග්නල් ප්‍රශ්නයක් ඇති ඒකයි එහෙම වෙන්නේ. හරි. මම පුතේ පද ටික චුට්ටක් එහා මෙහා කරගන්නවා. නැත්නම් ඔහොම ලිව්වත් කමක් නැහැ. මෙතනින් a ලියලා මෙතනින් b ඍණ d ධන c ගැටුවක් නෑ. හරි. හරි. එහෙම ලිව්වත් හරි. මොන ප්‍රශ්නයක් නෑ.
හරි. A සමානයි v ඍණ d ධන c. A මේ පැත්තෙන් ලියුවා මෙයා මේ පැත්තෙන් ලියුවා. අපිට ඕන නම් අර ධන c කෙනා පොඩ්ඩක් මෙහෙන් ලියලා ඍණ d පස්සට දාන්න පුළුවන්. ඍණ d පස්සට දාලා ධන c ඉස්සරහට ගන්න පුළුවන්. පද මාරු කරන්න පුළුවන්. ඒ වායේ ලකුණක් සමග. ඒතර පුතේ ධන c මෙතෙන්ට අරගෙන ඍණ d පස්සට දාන්න පුළුවන්. සර් ඇහෙන්නේ ඇහෙන්නේ? ඔයා පොඩ්ඩක් සවුන්ඩ් එක වැඩි කරගන්නකො පුතේ. වෙන ළමයිට ඇහෙනවා. නැත්නම් අනිත් ළමයිත් කියනවා ඇහෙන්නේ නැහැ කියලා. හරි. ඔන්න වැඩ ඉවරයි. මේ ත්‍රිකෝණ පාඩමේ පුතේ සියලුම අභ්‍යාස ටික කරන්න. හරිද? ඔක්කොම අභ්‍යාස ටික කරලා මම මේකේ අභ්‍යාසත් සාකච්ඡා කරන්නම් පේපර් ක්ලාස් එකේදී. පේපර් ක්ලාස් එකේ පොඩි ටයිම් එකක් අරගෙන මේක නම් ඔක්කොම ටික සාකච්ඡා කරලා දාන්න. හරි දැන් පුතේ අද සූත්‍ර පටන් ගන්නවා. දැන් ළමයි කිව්වද සූත්‍ර කරේ නෑනේ. දැන් පටන් ගන්නවා. හරි ලියන පුතේ මාතෘකාව සූත්‍ර. සූත්‍ර. ඔය පොතේ නෙමෙයි. දැන් ඔය ජ්‍යාමිතිය පොත ඇත්ත සමහර ළමයි ගාව. ජ්‍යාමිතිය පොත අයින් කරන්න. සාමාන්‍ය පොත ගන්න ආයෙම. හැබැයි අර පතහා නිර්මාණත් එක්ක පටල ගන්න එපා. පතහා නිර්මාණ හෙට තියෙන්නේ. හරිද? හෙට උදේ 10 මාරේ සිට හෙට උදේ ඉරිදා උදේ 10:30 සිට 12:30 ඔන්න මේක 12:30ට කලින් මම ඉවර කරන්න ඉඩ තියෙනවා. හෙට උදේ 10 මාර ඉඳලා 12 මාර වෙනකන් පතහා නිර්මාණ පැවැත්වෙනවා. ගන්න නැති ළමයි ලියා ගන්න හෙට උදේට තියෙන්නේ. ඉරිදා උදේ 10 මාර 12 මාර පතහා නිර්මාණ. ඒක වෙනම පොතක්. පතහා නිර්මාණ වලට වෙනම පොතක් ඒක තියාගන්න. එහෙම නැත්නම් වෙනම කොළ හරි කමන්නේ. ඒක වෙනම පොතක යන්නේ. සර් දැන් ගෙවු මාතෘකාව මොකද්ද? සූත්‍ර. 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 හරිනේ? ඔන්න හරි ලේසි පාඩමක් මේක. අද ඉවර කරගන්නත් පුළුවන්. හැබැයි ළමයි වේගෙන් ගණන් හැදුවොත් විතරයි. නැත්තම් ඉතින් ලතවි නම් හදන්නේ අද ඉවර කරගන්න. සූත්‍ර. සර් මේක ජ්‍යාමිතිය පොතේ නෙමෙයි. අයියෝ මම දැන් කිව්වා සූත්‍ර ජ්‍යාමිතිය නෙමෙයි. ජ්‍යාමිතිය පොත අයින් කරන්න. ජ්‍යාමිතිය පොත නම් තියෙන අයින් කරන්න ආය අර සාමාන්‍ය පොතට. ඒ කියන්නේ අපි අන්තිමට සමීකරණ පාඩමනේ කරේ. අන්නේ සමීකරණ පාඩම කරපු පොතේ. හරිනේ? සමීකරණ පාඩම අන්තිමට කරලා ඇති. එතනින් තමයි ලියා ගන්න තියෙන්නේ සූත්‍ර කියලා. හරි. ඕන්න පුතේ අහගන්න. සූත්‍ර පාඩමේ සූත්‍ර තනිකර සමීකරණ වගේමයි. සමීකරණමයි. හරිද? සූත්‍ර සමීකරණ දෙකම එකයි. එකම. හරි. ඔන්න මම ලියන පුතේ සූත්‍රයක්. මේ සූත්‍රේ මම උක්තය වෙනස් කරන්න යන්නේ. අපි උපමාතෘකාවක් ලියාගමු. සූත්‍රයක උක්තය වෙනස් කිරීම කියලා ගන්නකො උපමාතෘකාව. සූත්‍රයක උක්තය වෙනස් කිරීම. ආඛ්‍යාතය නෙමෙයි, ඒ සිංහල නෙමෙයි, හොඳ උක්තය. මේවට තියෙන උක්තය විතරයි ආඛ්‍යාතයක් නෑ ගණන් වලට. හරිද? සූත්‍රයක උක්තය වෙනස් කිරීම. සූත්‍රයක උක්තය වෙනස් කිරීම. හරියට ලියා ගන්න. සූත්‍රයක උක්තය වෙනස් කිරීම. හරි. ඔන්න පුතේ මම පොඩි උදාහරණයක් දෙනවා. අපි දන්නවා අර ඔයිලර් සූත්‍රේ මෙන්න මේක. ශීර්ෂ ගන්න ධන v ධන f සමානයි e ධන දෙකනේ. ඔන්න ඔහොම සූත්‍රයක් තියෙනවනේ. හරි.
ඔය සූත්‍රය හිතන්නකෝ මේ මට ඊව උත්තර ගන්න ඕන වුණා කියලා. ඊව උත්තර කරගන්නවා කියන්නේ ඊව එක පැත්තක තනි කරගන්න. එතන මොකද්ද කරන්නේ? මේ ධන දෙක අයින් කරන්න. ධන දෙක ඉවත් කරන්න දෙපසටම ඍණ දෙක දානවා. ඔන්න මේකේ මම ඊ උක්ත කරන්න යන්නේ. ඊ උක්ත කිරීම. එතකොට ධන දෙක අයින් කරන මොකක්ද දාන්නේ? දෙපසටම දානවා පුතේ ඍණ දෙක. v ධන f ඍණ දෙක. ධන දෙකයි ඍණ දෙකයි කැපිලා ගිහිල්ලා e සමානයි v ධන f ඍණ දෙක. e සමානයි දැන් මේ පැත්තට ලියන්න ඕන. අනිවාර්යයෙන් පුතේ සූත්‍රයක මේ උක්තය මුලින් ලියවෙන්න ඕන. ඊනේ උක්ත කරන්නේ. එහෙනම් e මුලින් ලියවෙන්න ඕන. e සමානයි v ධන f ඍණ දෙක. ඕන්න සූත්‍රයේ උක්තය වෙනස් කරා. දැක්කනේ? උදා කියලා දවස් ගාලා මේක දාන්න. උදා කියලා මේ ටික ලියා ගන්න ඊ යුක්ත කිරීම. ලියන්න පුතේ ප්‍රශ්නාංක 1. පහත සූත්‍රවල ඉදිරියෙන් දී ඇති පදය උක්ත කරන්න. ඉදිරියෙන් දී ඇති පදය උක්ත කරන්න. පහත සූත්‍රවල ඉදිරියෙන් දී ඇති පදය උක්ත කරන්න. හරි. C සමානයි 25R සූත්‍රයේ R. මම ගණන් ටික දාන්නම් පහලට. එකක් හදලා ඊළඟ එකට යන්නේ. හරි මම පළවෙනි එක හදන්නම් ප්‍රෝග්‍රෑම් එක. ඔන්න පුතේ C සමානයි 25R. හරිම ලේසි. සූත්‍රේ R උක්ත වෙන්න ඕනි. R උක්ත කරන්න නම් දෙපසම 2.5 ගෙන් බෙදන්න. මේ පැත්තත් 2.5 ගෙන් 25R ගෙත් පුතේ මේ පැත්තත් 2.5 ගෙන් 2.5 කැපිලා ගියා. සිම්පල් R සමානයි C බෙදීම 2.5 මේ පැත්තෙන් ලියන දැන් R සමානයි C බෙදීම 2.5. කොගන R සමානයි C බෙදීම 2.5 කියලා ගත්තොත් මම උත්සන්න R සමානයි C බෙදීම 2.5. හරි. ගණන් ටික හදාගෙන යන්න.
මුලින්ම ඔය ගණන් පහ රෝමිලාකන් දෙක i සමානයි prt බෙදීම 100 මේක පුතේ 10 වසරේදී ඉගෙන ගන්න සූත්‍රයක් මේ මුලින්ම දුන්නේ අපි ඊළඟට ඉගෙන ගන්න සූත්‍රයක් c සමානයි 2πr හරි ඔන්න පුතේ i සමානයි prt බෙදීම 100 සූත්‍රේ p යුක්ත වෙන්න ඕන එහෙනම් 100 හරස් ගුණ කරගන්න ඒ කියන්නේ දෙපසම 100ෙන් ගුණ කරනවා කියන එක තමයි 100 හරස් ගුණ කරනවා කියන්නේ එතකොට මේ පැත්තේ CI I සමානයි PRT CI I සමානයි PRT දැන් දෙපසම පුතේ කාගෙන්ද බෙදෙන්න ඕනි P යුක්ත වෙන්න නම් දෙපසම RT කින් බෙදෙන්න ඕන CI I පේලියක් ලියලා බෙදන්න මේ පැත්තත් බෙදෙනවා RT කින් එහා පැත්තත් RT කින් RT ට RT කැපිලා යනවා RT කැපිලා ගිහිල්ලා අන්තිම පුතේ P සමානයි මම මේ පැත්තේ ලියන්නම් P සමානයි CI බෙදීම RT ඔයගොල්ලෝ මේ සූත්‍රය ආපු ළමයි P සමානයි CI බෙදීම RT හරි ක්‍රමිලක්කම් 3 තව ගණන් දාන්නම් මම මුලින් කියන්න පුතේ මොනවා හරි පේන්න දෙයක් තියෙනවා නම් අහන්න හරි මම දැන් රෝමිලාකම් 3 හදනවා t සමානයි 25 වාරයක් l යට g ඔය සූත්‍රය නම් ඕගොල්ලන්ට දැම්ම එන්නේ නැහැ ඕක තියෙන පුතේ A level physics කරන ළමයිට තමයි ඔය සූත්‍රය අහුවෙන්නේ A level physics කරන්න ඕන advanced level එතකොට එනවා t සමානයි 25 වාරයක් l යට g වර්ගමූල කියලා එකකුත් එනවා ඒක දාලා නැහැ මේක හරි කමන්නේ මේක උත්තර කරන්න තියෙන්නේ l වල l උත්තර කරගන්න නම් දැන් පුතේ ඔබ තියෙන විදිය චුට්ටක් බලන්නකෝ 25 25 මෙතන ගුණ කිරීමක් නේ L බෙදීම G L තමයි උක්ත වෙන්න ඕනි මෙයා උක්ත කරගන්න ඕනි හරිද එතකොට දෙපසම G ගෙන් ගුණ කරලා G අයින් කරගමු මුලින්ම දෙපසම G ගෙන් ගුණ කරලා G අයින් කරමු ඒ කියන්නේ ජීව හරස් ගුණ කරනවා කියන එක ජීව හරස් ගුණ කරත් හරි G වාරයක් T GT නැත්නම් TG TG සමානයි 2 5 L ඔන්න කොහොමයි එන්නේ
ජීව හරස් ගුණ කරා එහෙම නැත්නම් දෙපසම සිම්පල් g ගෙන් ගුණ කරගත්තා දෙපසම g ගෙන් ගුණ කරගත්තත් හරි එහෙම නැත්නම් ජීව එහෙම හරස් ගුණ කරත් හරි tg සමානයි 2.5l දැන් පුතේ දෙපසම 2.5 ගෙන් බෙදන්න මේ පැත්තත් 2.5 ගෙන් මේ පැත්තත් 2.5 ගෙන් දෙපසම 2.5 කැපිලා ගියා simple l සමානයි tg බෙදීම 2.5 කොබන්නක උත්තරේ ගත්තු ළමයි l සමානයි tg බෙදීම 2.5 හරි මේ හරස් ගුණිතය දැම්මත් කමන්නේ මම දැම්මේ හරස් ගුණිතය එහෙම නැත්නම් දෙපසම g ගෙන් ගුණ කරත් කමන්නේ හරිද ඒතර g to g කැපිලා යනවා පෙන්වන්නත් පුළුවන් හරි රෝමිලාකන් හතරක් මම හදන්නම් 6 වෙනි එකේ 5r වර්ගයනේ තියෙන්නේ. ඔව් v සමානයි 5r වර්ගය h v සමානයි 5r වර්ග h ඔන්න පුතේ මම රෝමිලාකන් හතර පටන් ගන්නවා v සමානයි u ධන at ඔය සූත්‍රය මේ වෙද්දී ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇති සමහර විට ඔයගොල්ලෝ මේ සූත්‍රය දන්න ළමයා තුස්සන් v සමානයි u ධන at විද්‍යාවේ තියෙනවා දැන් නැද්ද චලිත සමීකරණ කළා නෑ නේ තාම හරි චලිත සමීකරණයක් මේ තියෙන්නේ පුතේ රෝමිලාකන් හතරටම දුන්න චලිත සමීකරණයක් විද්‍යාවේ ගන්නවා v සමානයි u ධන at මේ තියෙන අවසන් ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය ත්වරණය කාලය මේකේ උක්ත කරන්න ඕනි a කියන්නේ සිම්පල් a කියන්නේ ත්වරණය උක්ත කරන්න ඕනි එහෙනම් මුලින්ම මෙන්න මේ ඒව උක්ත කරන්න නම් පුතේ බලන්න ඒට වෙච්ච දේ a t ගෙන් ගුණ වෙලා ඒකට මේ u ප්‍රමාණයක් එකතු වෙලා තියෙන්නේ එහෙනම් මේ එකතු වෙච්ච u අයින් කරමු දෙපසටම ඍණ u දාලා ඕකම අර ගැටලුවක් නැහැ ඒක සැරේ මේ පැත්තට u ගෙනත් දැම්මට ගැටලුවක් නැහැ හරි ක්‍රමය තමයි දෙපසටම ඍණ u දැමීම ඕක ඉතින් අපි 9න් 10 එනකොට ටක් ගාලා කරනවා u ඕන මම මෙහෙට දාන්නම් v ඍණ u මෙහා ධන u නේ මෙහෙට ආ මොන u ඍණ u එහා පැත්තේ at දැන් පුතේ දෙපතම බෙදන්න අපිට a තමයි උක්ත වෙන්න ඕනි දෙපසම බෙදන්න t ගෙන් හරිනේ a උක්ත වෙන්න නම් ඕන t ගෙන් බෙදන්න t ට t කැපිලා ගියා simple a සමානයි v ඍණ u බෙදීම t කො බලන්න මේක මට කලින් ගත්තු ළමයි simple a සමානයි v ඍණ u බෙදීම t උතේ මේ අර මේ පේලියෙන් බෙදන්න යන්න එපා හොඳේ සමීකරණ වලත් එහෙමයි නැත්නම් අර පේලි වලට ගන්න ලකුණු අඩු වෙන්න පුළුවන් නැවත ලියලා බෙදන්න ඒ නිසා මේ පේලි අඩු කරන්න යන්න එපා පේලිත් එක්ක ලියන්න සමහර ගණන් එහෙම අර එimhe හැදුවට අටක් ගාලා ඒවට එහෙම කරන්න යන්න එපා ලකුණු අඩු වෙන්න පුළුවන්
දැන් ඔන්ලයින් එක්සෑම් නිසා නම් ඔය ගැටලුවක් නැහැ. ඒකයි බලන්න බෑ. කරන විදිය මේ අර මාකේ ස්කීම් අපි අර මාකින් දැන් විභාගේ ලියනකොට තමයි ඔය ගැටලුව එන්නේ ඈ. විභාගේ ලියද්දි. ඒ නිසා පේලි වලට ලකුණු වෙන් කරනවනේ. ඒතර ඒ පේලි නැතිවොත් ලකුණු අඩු වෙනවා. හරි. ඔන්න y සමාන mx තන c. මේකත් පුතේ අපි ඉගෙන ගන්නවා. 9 වසරේදී ඉගෙන ගන්නවා. ඔව්. y සමාන mx තන c සූත්‍රය ඉගෙන ගන්නවා. මේ සූත්‍රය පුතේ y සමානයි mx ධන c කියන්නේ සරල රේඛාවේ සමීකරණය. මේකත් තියෙනවා සරල රේඛාව පාඩමේ. ඒක තුන්වෙනි වාරේ තියෙන්නේ. හරි මේක උක්ත කරන්න ඕනේ m කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණයේ අන්තඛණ්ඩය. බණ්ඩේ නෙමෙයි. හරිද? ප්‍රස්ථාර පාඩමේ. ඔව් ප්‍රස්ථාර පාඩමේ. සරල රේඛාව. මේ තියෙන සරල රේඛීය ප්‍රස්ථාරයේ සමීකරණ. සරල රේඛාවේ සමීකරණ තමයි මේ තියෙන්නේ. සරල රේඛාව පාඩමේ ඉගෙන ගන්නවා. ප්‍රස්ථාරය කියන්නේ. y සමාන mx ධන c සූත්‍රයේ m අනුක්‍රමණය උක්ත කරගන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? ආන්නර එකතු වෙච්ච c අයින් කරන්න ඕන. ධන c මෙහෙට දාමු ඍණ c. y ඍණ c සමානයි mx. දැන් දෙපසම x කින් බෙදන්න. y ඍණ c මේ පැත්තේ mx දෙපසම බෙදන්න පුතේ සිම්පල් x කින්. x ට x කැපිලා යනවා. m සමානයි y ඍණ c බෙදීම x. y ඍණ c බෙදීම x. හරිම ලේසි. හරි. ඕන ඉතුරු සෙට් එක දාලා තියෙන උඩ ඉඳලා. මම තව පල්ලෙහාට දාන්නම්. තව ගණන් තියෙනවා ගොඩක්. මේක හදන්න තමයි තියෙන්නේ. ඔය ටික කරාම ආදේශ ටිකක් තියෙනවා. ඒක ටිකෙන් පස්සේ ඉවරයි. මොකද පුතේ මට ඇහුන්නේ නැහැ. හරි ලේසි මේක නම්. හරි රෝමි ලක්කම් 6 g සමානයි phi r වර්ගයේ h. h උක්ත කරගන්න ඕනේ. h උක්ත කරන්න දෙපසම phi r වර්ගයෙන් බෙදන්න. මේ පැත්තත් බෙදන්න phi r වර්ගයෙන්. එහා පැත්තත් බෙදන්න phi r වර්ගයෙන්. phi r වර්ගේ phi r වර්ගේ කැපිලා ගියා. සිම්පල් h සමානයි v බෙදීම phi r වර්ගය. කොබන උත්තරේ ගත්ත ළමයි h සමානයි v බෙදීම phi r වර්ග කියලා. තාම මේක තේරුම් නැති කවුරු හරි ඉන්නවද? සූත්‍රයක උක්තය වෙනස් කරන විදිය තාමත් තේරුම් නැති කවුරු හරි ඉන්නවද? හරි ලේසි මේක හොඳේ. මාරම ලේසි සමීකරණම තමයි. දැන් බඩ ගාලා හදාගෙන යන්න තියෙන්නේ. හරි මේක x උක්ත කරන්න ඕන. v සමානයි 5න් 8යි x ඍණ 23. එහෙනම් පුතේ මේ මුලින්ම මේ අඩු වෙච්ච 23 දාන්න මේ පැත්තට. දාතිපනි ගාන මොකක්ද තියෙන්නේ? මොකද පුතේ? ආයි කියන්න මට අහුන්නේ නැහැ නේ. ඍණ 23 මෙහෙට දැම්ම ධන 23යි. 5න් 8යි x. හරිද? දැන් පුතේ x නේ උක්ත වෙන්න ඕනේ. මේ පහ හරස් ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙපසම පහෙන් ගුණ කරගත්තත් හරි. දෙපසම පහෙන් ගුණ කරගන්න. එහෙම නැත්නම් මේ පහ හරස් ගුණ කරගන්න. පහ හරස් ගුණ වෙනකොට එහෙම නැත්නම් දෙපසම පහෙන් ගුණ වෙනකොට පස් වරක් ඔන්නෝ වරහන් වැටෙන්න ඕනේ. p ධන 23 සමානයි 8x. ඔන්න ඔය විදියට.
පහ හරස් ගුණ වුණාම මේ පහට පුතේ මෙතෙන්ට මෙහෙම පීඩන 23ට මෙහෙම වරහන් දාලා තමයි පහ ලියන්න ඕනේ. නැත්තම් වැරදි. ඊට පස්සේ තමයි දෙපසම 8ෙන් බෙදන්නේ. ඔන්න මම එකට තව පේලියක් ලියන්නම්. පස් වරක් පීඩන 23 මේ පැත්තත් 8ෙන් බෙදෙනවා. 8x මේ පැත්තත් 8ෙන් බෙදෙනවා. 8යි 8යි කැපිලා යනවා. x සමානයි මේක 8ෙන් 5යි කියලා මෙහෙම ගන්නත් පුළුවන්. 8ෙන් 5යි පීඩන 23. පීඩන 23. කොහොම ලිව්වත් හරි. හරිද? 8ෙන් 5යි පීඩන 23 කියලා ලිව්වත් හරි. නැත්තම් මේ බෙදීම ඕම දිගට දැම්මත් හරි. හරිනේ? එතන මේක ලස්සනයි. අර මෙහෙම තිබ්බම ටිකක් ලස්සනයි. එහෙනම් නැත්තම් මේකත් හරි. ඕගොල්ලෝ මෙහෙම දීලා තියනම් ඒත් හරි හොඳයි. මෙහෙම දිගට ඉර ගහලා පස් වරක් පීඩන 23 බෙදීම 8. මේකම තමයි මේ තියෙන්නේ. මේ දෙකම එකමයි. හරිද? ඕනනම් මෙහෙම දැන් ඕගොල්ලෝ මෙහෙම නම් ලියාගෙන තියෙන්නේ. ආයි මෙහෙමත් ලියා ගන්න. මේ දෙකෙන්ම මේ දෙකම එක හා සමානයි. එකම කියවෙන්නේ මේ දෙකෙන්. මොකද පස් වරක් පීඩන 23 තමයි උඩ තියෙන්නේ. ඉර 8. 8 බෙදීම 8. අවසානයේ මේක තිබුණා නම් ගොඩක් හොඳයි. අවසානයට මෙන්න මේ උත්තරේ ලියන්න. ලියලා නැත්තම් ලියා ගන්න. මේක ලියපු ළමයි අවසානට මේක ගන්න. හරි ඊළඟ ගානට යමු. මේක ලියන ළමයි තාම නැහැනේ. S සමානයි 180 වාරයක් n ඍණ 2 සූත්‍රයේ n ව උක්ත වෙන්න ඕන. සූත්‍රයේ n ව උක්ත වෙන්න ඕන. මුලින්ම කරන්න ඕන 180 අයින් කරන එකද ඍණ 2 අයින් කරන එක. 100 ඍණ 2. ඍණ 2 කොහෙද අයින් කරන්නේ? ඍණ 2 අයින් කරන්න හම්බෙන්නේ නැහැ මේ 180 කරලා තියෙන්නේ. එහෙනම් 180 අයින් කරගන්න ඕනේ. මුලින්ම 180. මේක දරුවෝ මේ සමීකරණ පාඩම 7 ඉඳලා උගන්වනවා. n ට වෙච්ච දේ කිව්වොත් n ගෙන් දෙකක් අඩු වෙලා තමයි 180 ගුණ උනේ. ඒ කියන්නේ අර පොඩි කාලේ මතකද මෙහෙම වැඩ ටික කරගෙන ගිහිල්ලා ආයිමත් අවසන් කරපු තැනින් තමයි පුතේ එකින් එක ගලවන්න පටන් ගන්නවා. සමීකරණ වගේ. හරිද? හරි නිකන් අර සපත්තු කේස් එක තියෙන මේ සපත්තුව කකුලට සපත්තු දාන්නේ මේස් එක දාලා සපත්තුව දාලා ලේස් එක ගැට ගහනවා. ඒ වගේ තමයි. ආයි සපත්තුව ගලවනකොට ලේස් එක ලිහලා සපත්තුව ගලවලා මේස් එක ගලවනවා. ඒ ක්‍රමයෙන්ම තමයි. හොඳ. ඒ කියන්නේ අන්තිමට අවසන් කරපු තැනින් තමයි පුතේ එකින් එක ගලවගෙන යන්නේ. හරිනේ? ඒතර මේ ඍණ 2 අයින් කරගන්න බෑ. n ගෙන් දෙකක් අඩු වෙලා 180ෙන් ಗುಣ වෙලා අන්තිමට උනේ 180ෙන් ಗುಣ වෙච්ච එක. එහෙනම් එක ಗುಣ වෙච්ච 180 අයින් කරගන්න. එහෙනම් දෙපසම 180ෙන් බෙදන්න වෙනවා. මේ පැත්තත් 180ෙන් එහා පැත්තත් 180ෙන් බෙදලා 180 අයින් කරගන්න. ඔන්න s බෙදීම 180. සමාන එහා පැත්තේ n ඍණ 2. දැන් හරි. දැන් ඍණ 2 අයින් කරන්න. ධන 2 දානවා. ඒ කියන්නේ ඍණ 2 මෙහෙට ආවා කියන්නේ. s බෙදීම 180 ධන 2 සමානයි n. n සමානයි s බෙදීම 180 ධන 2. ඔයගොල්ලෝ මේ උත්තරේ ගත්ත ළමයි n සමානයි s බෙදීම 180 ධන 2. හරි. ඊළඟට රෝම ඉලක්කම් 9. මම තව ගණන් සෙට් එක කුඩින් දාන්නම්.
මෙතන පුතේ පැටලලා වෙනවා නම් මෙහෙම අර දාගත්තට කමක් නැහැ. ඒ කියන්නේ අර ඉස්සරහින් උත්තර කරන්න ඕන කියලා. නැත්තම් ඔයාලට දැන් ඔය වරහන් වැටෙන නිසා ගැටලු වෙන්න පුළුවන්. හරි ඊළඟට රෝම ඉලක්කම් 10 තියෙන්නේ. නෑ. මෙතන 9 සර්. 9 තියෙන්නේ. capital A සමානයි n බෙදීම දෙවරක් A ධන B. සූත්‍රයේ සිම්පල් ඒව උත්තර වෙන්න ඕනේ. සිම්පල් A. මෙන්න මෙහි තියෙන්නේ. එතකොට මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මේ දෙකෙන් බෙදිලානේ. බෙදිච්ච දෙක අයින් කරගන්න. කියන්නේ දෙපසම දෙකෙන් ගුණ කරනවා. එහෙම නැත්නම් මේ දෙක හරස් ගුණ දෙන්න. දෙවරක් A දෙකයි A සමානයි n වාරයක් A ධන B. ඔන්න මේ දෙක හරස් ගුණ කරා දෙකයි A සමානයි n වාරයක් A ධන B. දැන් n ගෙන් ගුණ වෙලානේ දෙපසම n ගෙන් බෙදලා දාන්න. දෙකයි A බෙදනවා n ගෙන් n වාරයක් A ධන B බෙදනවා n ගෙන්. දෙපසම n ගෙන් බෙදනවා. n ට n කැඩිලා ගියා. මේ පැත්තේ තියෙනවා දෙකයි A බෙදීම n එහා පැත්තේ A ධන B. හරි. දැන් හරි ෂොක්.
ධන b ව අයින් කරන්න. මොකද සිම්පල් a නේ උක්ත වෙන්න ඕනි. ධන b අයින් කරන්න ඍණ b දාන්න. ඒ කියන්නේ ධන b මෙහෙට දැම්මම හරි. 2a බෙදීම n ධන b මෙහෙට ආවා මොන b ඍණ b සමානයි සිම්පල් වේ. ඔන්න a සමානයි අන්තිම උත්තරේ නැති a සමානයි 2i capital A බෙදීම n ඍණ b. ඕන කොහොමද මේ උත්තරය ගත්ත ළමයි a සමානයි 2i a බෙදීම n ඍණ b. හරි ඊළඟ දාන හරි c T සමානයි capital T සමානයි a ධන n ඍණ 1යි d. මේක 10 වසරේ ඉගෙන ගන්නවා. සිම්පල් n ව උක්ත වෙන්න ඕනි. n ඉන්නෙත් වරහන් නැතුලේ. ඒතර n ගෙන් එකක් අඩු වෙලා d ගෙන් ගුණ වෙලා a ප්‍රමාණයක් එකතු වෙලා කිව්වේ මෙතන ධන a නිසා. නැතු මේ ධන නිසා නෙමෙයි. හරිද? මෙන්න මෙතන ධන නිසා. එහෙනම් මුලින්ම මේ ධන a වයින් කරගමු. ධන a මෙහෙට දැම්ම ඍණ a. ඔන්න t ඍණ a සමානයි a නෑ දැන් a මෙහෙට දැම්මනේ සමානයි n ඍණ 1 වාරයක් d. ඒව ගත්ත මෙහෙට t ඍණ a සමානයි n ඍණ 1 වාරයක් d. දැන් දෙපසම d ගෙන් බෙදන්න. මොකද n ව උක්ත වෙන්න ඕනේ. දෙපසම d ගෙන් බෙදන්න. t ඍණ a වත් d ගෙන් බෙදනවා. n ඍණ 1 වාරයක් d වත් d ගෙන් බෙදනවා. d ට d කැපිලා ගියා. මෙතන n ඍණ 1 මේ පැත්තේ t ඍණ a බෙදීම d. d ට d කැපිලා ගියා n ඍණ 1. දැන් ඍණ 1 මෙහෙට දාන්න. ඍණ 1 මෙහෙට ආම ධන 1යි. අන්තිමට ඒ පුතේ n සමානයි. මම ඒක මෙහෙ ලියන්නම්. ඔන්න මම n මේ පැත්තෙන් ලියනවා. මොකද n උක්ත වෙන්න ඕන නිසා n අනිවාර්යෙන් පුතේ වම් පැත්තේ තියෙන්න ඕන. n නම් උක්ත වෙන්නේ ඒ උක්ත වෙන කෙනා වම් පැත්තේම තියෙන්නම ඕන. ඍණ 1 මෙහෙට ආම ධන 1යි. t ඍණ a බෙදීම d ඍණ 1 මෙහෙට ආව මොන එකයි ධන 1යි. කොබන්න ඔන්න ඔහොම ලියපු ළමයි සිම්පල් n සමානයි t ඍණ a බෙදීම d ධන 1. හරි මේ කොබන් ඉස්කෝලේදී සමීකරණ පාඩම් මේ වෙද්දි කරපු ළමයි චුට්ටක් අත උස්සන්න. ඉස්කෝලේදී සමීකරණ පාඩම් කරා. හරස් ගුණිතය කියලා දුන්නද ඉස්කෝලේ? අච්චු පුතේ නෑ මම කියලා දුන්නා හැබැයි. නැද්ද? හරස් ගුණිතය කියලා දීපු ළමයි පොඩ්ඩක් මට කියන්න සර් අපිට හරස් ගුණිතය කියලා දුන්න ඉස්කෝලේ. කාටවත් කියලා දුන්නේ? හරි යනුකලාට මේ කියලා දීලා සමහර ඉස්කෝලේ කියලා දෙනවා සමහර ඉස්කෝලවල කියලා දෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ගිය අවුරුද්දෙත් එහෙමයි. ළමයිගෙන් එහෙවම සර් අපිට කියලා දුන්නා. සමහරලා නැහැ සර් අපිට එහෙම එකක් කියලා දුන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. හරිද? ඒ කියන්නේ මේකයි ගැටලුව. 10 වසරේ තමයි හරස් ගුණිතය අපිට හොඳටම ඕන වෙන්නේ. 9 වසරේදී එච්චර දාන්නේ නැහැ වටි 9 10 කියලා ඉතින් එක ළඟ නිසා අපි හරස් ගුණිතෙත් කියලා දෙනවා. ඒක ලේසියිනේ. ලේසි නිසා ටක් ගාලා ಗುಣ කරලා දාලා ගන්න පුළුවන්. හරි. මේ ඉස්කෝලේ කියලා දීපු විදිහට හදන්නේ විභාගවලදී, ඒ කියන්නේ ඉස්කෝලේ විභාගවලදී දෙපසම ඒතර හරස් ගුණිතය දාන්න යන්න එපා. දෙපසම ඒ සංඛ්‍යාවෙන් ගුණ කරන්න. ඊට පස්සේ අර මේ ටක් ගාලා මෙන්න මේ වැඩෙත් කරන්න ඕනේ. ඍණ එක අයින් කරන්න ධන එක දාන්න ඕන නිවැරදි ක්‍රමෙ. ටක් ගාලා ඍණ එක මෙහෙට දාන ධන එකයි. එහෙමත් කියලා දීලා නැහැනේ. හරි. ඒවටත් ධන එක දාලා ගන්න. හරිද? අපි ඉතින් අපි ටක් ගාලා ගණන් හදන්න ඕන නිසා එන එක සුදුස් කරමිට ගෙනාව ධන එකයි. හරි. ඒව දරුවෝ 10 වසරේ තමයි අපි ඔය ටක් ගාලා කරන්නේ. ඔයාලා දැන් 9න් 10ට යන්නේ.
ඒ නිසා ඉතින් මට 10 දී ආය අමුතුවෙන් මෙයන් කියලා දෙන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ දන්නවා. මේ ඒ නිසා ගැටලුවක් නැහැ. 9 දී ඉස්කෝලේදී කියලා දෙන විදියට විභාගෙට ලියන්නේ. ඉස්කෝලේදී විභාගෙට කියන්නේ ඒ විදියට ලියන්න. හැබැයි ඕගොල්ලෝ ක්‍රම දෙකම දන්නවා. මේ ක්‍රමෙත් දන්නවා, ඒ ක්‍රමෙත් දන්නවා. ඒ ක්‍රමෙදී ටිකක් අර වෙලා යනවා. කරන්න දෙයක් නැහැ. ඉස්කෝලේ හැටි වෙලාව අරන් කරන්න. අන්තිමට වෙලාව නැහැ. වෙලාව වගේ. හරි මේ ඔන්ලයින් එක්සෑම් වලට එහෙම ප්‍රශ්න නැහැ. ඔයාලා ටක් දාලා කරගෙන යන්න පුළුවන්. කෙටි ක්‍රම දාලා කරන්න. මේව කෙටි ක්‍රම. හරි ඕන්න ඒකත් හැදුවා. දැන් තියෙන්නේ රෝගී ඉලක්කම් 11. මෙයා capital A සමානයි 2πRh ධන 5R වර්ග. සූත්‍රයේ h උක්ත වෙන්න ඕනේ. h මෙතන ඉන්නේ. එහෙනම් මේ ධන 5R වර්ගය අයින් කරගන්න. ධන 5R වර්ගය අයින් කරන්න දෙපසම ඍණ 5R වර්ග ඍණ 5R වර්ග දානවා. ඕක තමයි අර මම ට්‍රස් ගාලා මෙහෙට ගේන්නේ ඍණ 5R වර්ග. හරිද? ඕගොල්ලෝ මේ ඉස්කෝලේදී හුරු වෙන්න ඕන නිසා එහෙම කරාට ගැටලුවක් නැහැ. එහෙම කරන ළමයි එහෙම කරගෙන යන්න. ඒක වඩා හොඳයි. ඒක ඉස්කෝලේට හුරුවක් එනෝනේ. මේ මම ඉතින් දඩස් ගාලා මේක පැත්තට ගේන්නම්. එහෙම මමත් හදන්න ඕන නම් කියන්නේ ඒක ගැටලුවක් නැහැ. අර ලාභ වෙන එක තමයි. දෙපසම ඍණ 5R වර්ග ඍණ 5R වර්ග. මොකද කියන්නේ එහෙම හදන්නද ඉස්කෝලේ කියලා දෙන විදිහට හදන්නද ටට්ටක් ගාලා හදන්නද හටක් ගන්න. ඉක්මනට ගන්නද මෙහෙට ධන 5R වර්ග මෙහෙට ගන්න එහෙම අරන් හදන්නද हाँ सर හරිනේ එහෙනම් ඉස්කෝලේදී අර විදිහට හදන්නේ හරිද हाँ सर ධන 5R වර්ග මෙහෙට ගත්තා ඒ ඍණ 5R වර්ගය සමානයි 2πRh. ඔව්. දැන් දෙපසම අපි h නේ උක්ත වෙන්න ඕනි. දෙපසම 2πR ගෙන් බෙදන්න. දෙපසම 2πR ගෙන්. අලුත් පේලියක බෙදන්න. a ඍණ 5R වර්ගය මේ පැත්තේ 2πRh. දෙපසම 2πR ගෙන් බෙදන්න. 2πR කැපිලා ගියා. ඔන්න h උක්ත වුණා. සිම්පල් h මම මෙහෙම ලියන්නම්. h සමානයි a ඍණ 5R වර්ග a ඍණ 5R වර්ග බෙදීම 2πR. ඔයගොල්ලෝ මේ උත්තරේ ගත්ත ළමයි a ඍණ 5R වර්ග බෙදීම 2πR. හරි. ඊළඟ ගාන ඉතිරි ගණන් සෙට් එකක් දාන්නවා නේ මම 16 17 තවත් සමාන වීඩියෝ ගන්න බාරේ සමාන
හරි රෝමි ලක්ෂණ 12 capital A සමානයි x ධන y බෙදීම දෙවරක් h සූත්‍රයේ h යුක්ත වෙන්න ඕනේ h නම් හරි ලේසි මේ දෙක මෙහෙට හරස් ගුණ කරන්න එහෙම නැත්නම් දෙපසම දෙකෙන් ගුණ කරගන්න දෙක හරස් ගුණ කරත් හරි දෙපසම දෙකෙන් ගුණ කරගත්තත් හරි මම දෙක හරස් ගුණ කරගන්නම් 2a සමානයි x ධන y වාරයක් h හරි පුතේ මේ වරහන මෙහෙම පහලටම තිබුණාට අපි පදයක් තියනවා නම් වරහන් අනිවාර්ය නැහැ. මෙන්න එක පදයකට වරහන් දාන්න ඕනේ. එක පදයකට වරහන් ඕනේ නැහැ. ඒතර වරහන් ඕනේ මොකටද? ප්‍රකාශනයකට. වරහන් ඕන වෙන්නේ ප්‍රකාශනයක්. කොහොම මෙතන තියෙන ප්‍රකාශනේ? x ධන y කියන්නේ ප්‍රකාශනයක්. මේ තියෙන්නේ මෙයා ප්‍රකාශනයක්. එහෙනම් මේ තියෙන පදයක්. ඒතර ප්‍රකාශනයක් තමයි මේ h කින් ගුණ වෙද්දි වරහනක් දාන්නේ. මෙතන තනි පදයක් තිබුණා නම් කියන්නේ දෙක. හිතන්න මෙතන x ධන y වෙනුවට තිබුණේ කොහොම xy කියලා. xy කියන්නේ ගුණිතයක් නේ. එතකොට වරහන් ඕනයිද මෙහෙම ගුණ කරද්දි? ඕනේ. වරහන් නැතුව තිබුණත් ඕකෙන් කියවෙන්නේ ගුණ කිරීම. ඒ කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න මේක. ප්‍රකාශනයක් තියෙනවා නම් තමයි උහුම වරහන් ඕන. පදයකට වරහන් ඕනේ නැහැ. නමුත් ඍණ සංඛ්‍යා තිබුණොත් ඍණ පදයක් වුණොත් වරහන් දාන්න. එහෙම නැතුව පද වලට මේ වරහන් ඕනේ නැහැ. ප්‍රකාශන වලට විතරයි වරහන් දාන්නේ. ඔන්න ඔතෙන්ට වරහන් තියෙනවා. අයිය ප්‍රකාශනයක් නේ. ඔන්න දෙක හරස් ගුණ වුණා 2a එහෙම නැත්නම් දෙපසම දෙකකින් ගුණ කරා. දැන් අපි උක්ත කරන්න ඕනේ h වල. h උක්ත කරන්න නම් දෙපසම x ධන y ගෙන් බෙදන්න ඕන. මෙයත් බෙදනවා x ධන y ගෙන් මෙයත් බෙදනවා පුතේ x ධන y ගෙන්. වරහන් ඕනෙත් නෑ දැම්මත් කමක් නෑ. x ධන y කැපිලා ගියා. ඔන්න පුතේ h සමානයි h උක්ත වුණා. h සමානයි 2a බෙදීම 2a බෙදීම x ධන y. කොබන් මේ උත්තරේ ගත්ත ළමයි x සමානයි 2a බෙදීම x ධන y. හරි. මම ලක්කම් 13 v වර්ගය සමානයි u වර්ග ධන 2a. මේකත් සදිස් සමීකරණයක්. විද්‍යාවට ඕන වෙනවා. මේකත් සදිස් සමීකරණයක්. මේක 10 වසරේදී ඕන වෙනවා මේ සමාන්තර ශ්‍රේණි වල එකතු ඓක්‍ය හොයන සූත්‍රය. ඉතින් සමානයි ඉංග්‍රීසි දෙවරක් දෙකක් වේදන ඉන්න එකයි දී. හරි ඔන්න මම මේක මතනවා. v වර්ගය සමානයි u වර්ග ධන 2a සූත්‍රය. සූත්‍රයේ s උක්ත වෙන්න ඕනේ. s කියන්නේ විස්ථාපනය. s අවසන් ප්‍රවේගය, ආරම්භක ප්‍රවේගය, ත්වරණය, විස්ථාපනය. හරි. ඒක විද්‍යාවේදී කියලා දෙන්නේ. ඔන්න පුතේ මම දැන් s නේ උක්ත වෙන්න ඕනේ. මේ u වර්ගේ මුලින්ම අයින් වෙන්න ඕනේ. ධන u වර්ගේ මෙහෙට දාමු. මොන u වර්ග? ඍණ u වර්ග. ඒ කියන්නේ දෙපසටම ඍණ u වර්ග දානවා. v වර්ගය ඍණ u වර්ගය සමානයි මේ u වර්ග මෙහෙට ආවා. මේ පැත්තේ ඉතිරි 2a s. දැන් දෙපසම 2a ගෙන් බෙදන්න. v වර්ග ඍණ u වර්ගක් බෙදනවා 2a ගෙන්. 2a s උත් බෙදනවා 2a ගෙන්. 2a කැපිලා ගියා. s සමානයි ඔන්න s උක්ත වුණා. s සමානයි v වර්ග ඍණ u වර්ග බෙදීම 2a. හරිනේ? උක්ත කරලා ගත්තා s වල. s සමානයි v වර්ග ඍණ u වර්ග බෙදීම 2a. හරි රෝමි ලක්ෂණ 14.
S සමානයි n බෙදීම දෙවරක් a ධන l. a ධන l. සූත්‍රයේ l ව උක්ත වෙන්න ඕන. මුලින්ම මේ දෙක බෙදිච්ච දෙක අයින් කරගන්න. දෙපසම දෙකෙන් ගුණ කරන්න. එහෙම නැත්නම් මේ දෙක හරස් ගුණ කරන්න. දෙවරක් s දෙකයි s සමානයි n වාරයක් a ධන l. හරිනවද? දෙක හරස් ගුණ කරා 2s සමානයි n වාරයක් a ධන l. දැන් දෙපසම n ගෙන් බෙදලා n වයින් කරගන්න. දෙපසම n ගෙන් බෙදලා n වයින් කරගන්න. 2s උත් n ගෙන් n වාරයක් a ධන l උත් n ගෙන් බෙදලා දානවා. n ට n කැපිලා ගියා a ධන l සමානයි මේ පැත්තේ 2s බෙදීම n. හරි l වනේ යුක්ත වෙන්න ඕනි. ධන a දාන්න මේ පැත්තට. ඒක ඍණ a. ඕන පුතේ එතකොට a 2s බෙදීම n ධන a මෙහෙට ආවා ඍණ a මේ පැත්තේ l. හරි l යුක්ත කරන්න බෑ. l සමානයි 2s බෙදීම n ඍණ a. කොහොමද මේ උත්තරේ ගත්ත ළමයි l සමානයි 2s බෙදීම n ඍණ a. උත්තරේ ගත්තද? හරි. ඊළඟ ගාන දැන් ඉතින් හරි ලේසියි ඔයගොල්ලන්ට මේවා. ඔය ගණන් ටික විතරයි තියෙන්නේ ඔකට. තව තියෙනවා. හදලා ඉවරයිද මෙතනකම්? නෑ සර්. කොයි හරියද හිර වෙලා ඉන්නේ? මේකද? මේකද හිර වුනේ? තාම හදන ගමන් සර් හිර වෙලා නැහැ. හදාගෙන යන්න. මේක හදපු ළමයි ඉන්නව නම් කියන්න. මොකද මේක මම කියලා දෙන්න ඕනේ. ඒකයි මම මෙතනින් නවත්තන්නේ. මේක කියලා දීලා ඊට පස්සේ ගණන් ටික දෙන්න. මෙතෙන් දෙනකම් බය නැතුව හදාගෙන යන්න පුළුවන්. හරි මෙයා ප්‍රමිලකම් 15 දීව උක්ත කරමු. s සමානයි n බෙදීම දෙවරක් 2a ධන n ඍණ 1යි d. සූත්‍රේ දීව උක්ත වෙන්න ඕන. මුලින්ම මොකද කරන්නේ? දෙකෙන් බෙදලානේ. දෙක හරස් ගුණ කරලා 2s කරන්න. ඔන්න 2s සමානයි n වාරයක් සංගල වරහන් 2a ධන n ඍණ 1 වාරයක් d ආයි සංගල වරහන්. දැන් n ගෙන් ගුණ වෙලානේ. ගුණ වෙච්ච අයින් කරගන්න දෙපසම n ගෙන් බෙදලා. 2s n ගෙන් n වාරයක් 2a ධන n ඍණ 1යි d n ගෙන්. n ට n කපලා දාන්න. n ට n කපලා දැම්මා. දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා 2s බෙදීම n සමානයි. දැන් සංගල වරහන් ඕනද? ඕනේ නැහැ. සංගල වරහන් ඕනේ නැහැ. දැන් ගුණ වෙන කවුරුවත් නැහැ. කපලා දෙන්නුනේ. සංගල වරහන් ඕනේ නැහැ දැන්. 2a ධන n ඍණ 1 වාරයක් d. sn බෙදීම n සමානයි 2a ධන n ඍණ 1යි d. උක්ත වෙන්න ඕන d. එහෙනම් පුතේ මේ 2a දැන් අයින් කරගන්න ඕනේ. ඒ d නේ උක්ත වෙන්න ඕන 2a දාමු මෙහෙට. ඕන දැන් 2s බෙදීම n ධන 2a මෙහෙට ආවා ඍණ 2a. එහා පැත්තේ
n ඍණ 1 වාරයක් d. හරිනේ? ධන 2a ඉවත් කරන දෙපසටම ඍණ 2a ඍණ 2a දැම්මා කියන එක තමයි මම මේ ට්‍රක් ගාලා ගත්තේ මෙහෙට. ධන 2a අයින් කරන්න දෙපසටම ඍණ 2a ඍණ 2a කියන එක තමයි ධන 2a මෙහෙට ගත්ත ඍණ 2a. දැන් මේ පැත්තේ n ඍණ 1 ඉන්නවා. එහෙනම් පුතේ දෙපසම බෙදෙන්න ඕන කාගෙන්ද? n ඍණ 1කින්. දෙපසම n ඍණ 1කින් බෙදෙන්න ඕන. n ඍණ 1 වාරයක් d මේ පැත්තත් n ඍණ 1කින් 2s බෙදීම n ඍණ 2a මෙයාතුත් n ඍණ 1කින් බෙදෙන්න ඕනේ. ඕන. දෙකයි s බෙදීම එනොත් n ඍණ 1කින් බෙදෙන්න ඕනේ. හරි. n ඍණ 1යි n ඍණ 1යි කැඩිලා ගියා. ඔන්න d සමානයි කියලා ආව දැන් අපිට. d සමානයි. බලන්න පුතේ d සමානයි 2s බෙදීම n 2s බෙදීම මේ වගේ දාන්න 2s බෙදීම n ඍණ 2a ඔන්න ලොකු බෙදීම n ඍණ 1 2s බෙදීම n ඍණ 2a හරිනේ 2s බෙදීම n ඍණ 2a ලොකු බෙදීම n ඍණ 1 ඔන්න සූත්‍රයේ d උත්තරා මට කලින් මේක ගත්ත ළමයෙක් ඉන්නවද නෑ මේක පුතේ ඔය උත්තරෙත් එක්ක තව උත්තරයක් ගන්නත් පුළුවන් මේ උත්තරේ නිවැරදි හරිද අපිට තව උත්තරයකුත් ගන්න පුළුවන් මේක හරි මම තව එකක් කියලා දෙන්නම් කොහොමද මේක ලියා ගන්න ඕන ළමයි ඉක්මනින් ලියා ගන්න අවශ්‍ය ළමයි ඉන්නවනම් ඉක්මනින් ලියා ගන්න මෙන්න මේකේ පුතේ මම ඕගොල්ලන්ට මේ ළමයට නම් මේ කතාව කියන්නේ නැතුව ඇති. කිව්වා වගේ මතකයි. චුට්ටක් අහගන්නකො මෙන්න මේ කතාව කිව්වද කියලා බලන්නකො. x බෙදීම y a බෙදීම b මේක තමයි ලොකු බෙදීම. ඉර උඩ ඉර යට බෙදීම් දෙකක් තියෙනවා. ඔතෙන්දි කරන දේ ගැන මම කිව්වද? නැද්ද? හරි. ඔන්න අදාහ ගන්නකො එහෙනම්. මේකත් හැබැයි 10ට තියෙනවා 10 වසරට. ඉතින් මේක තව ක්‍රමයකට ලියන්න පුළුවන් නිසා ඒ කියන්නේ මේ සිම්පල් ඉන්ව යට දාලා ඒක තමයි මේ කවුද කිව්වේ මට ඒක. ඔව් n යටට දැම්මට කමක් නැද්ද? n මෙතෙන්ට දාන්න පුළුවන්. එතකොට මෙයාට n වෙනවා. මෙයාගේ n පොදු හරයක් ගන්න. අන්න ඒ ගැන මම කියන්නම්. හරිද? මෙන්න මේක මුලින්ම අහගන්නකො. මේකේ දරුවෝ යට මෙයාගේ ඉර යට මෙයා ඉන්නේ. මෙයාගේ ඉර යට තමයි මෙයා ඉන්නේ. ඔය ඉර යට ඉන්න අයට ඉර යට ඉන්න දෙන්න එපා. ඔක මම 10 වසරේ ආයි කියලා දෙනවා. මේක තමයි ලොකු බෙදීම. ප්‍රධාන බෙදීම. ඉර යට ඉන්නේ උන් ඉන්න ඕනේ. උන්ට ඉර යට ඉන්න දෙන්න එපා. උන්ට දෙන්නේ ස්ථාන මාරු. හරි මෙන්න මේ වගේ වැඩක්. මේ ඉර යට ඉන්න එක මේ යටට දැම්මා. මෙයා ඉර යට ඉන්න එක උඩට දැම්මා. අන්න කොහොම වැඩක් කරන්නේ. ඉර යට ඉන්නේ උන්ට තමයි ස්ථාන මාරු වෙන්නේ. එතකොට මේ x බෙදීම a හැමම ඉන්නවා. හරි. මේ b උඩට ගියා xb. මේ y පහලට ආවා ay. ඕන්න මේ දෙක සමානයි. මේක ඉස්සරහින් ලිව්වනම් හොඳයි. සමානයි. මම ඉස්සරහින් ආයෙ ලියන්නම්.
x බෙදීම a ඔහොම ඉන්නවා y පහළට ගියා b උඩට ගියා xb ay ඕන්න ඔය විදියට හරි මේක නිකන් ලියා ගන්න පුතේ මේක 10 වසරක මේකක් තියෙන්නේ මේකත් ලියාගෙන තියාගන්න කොයි වුණාද xb බෙදීම ay ලියලා තියාගන්න හදිසියවත් ඕනමත් එහෙම ඔන්න බිත්තිය ගහ ගන්න ඕන දෙයක් මේකත් බිත්තිය ගහ ගන්න ඕන හරි ලොකු බෙදීම ඉර යට ඉන්නේ එවුන්ට ඉර යට ඉන්න දෙන්න එපා උන් උඩයට මාරු කරන්න ඉර යට ඉන්න එක යට දැම්ම මෙයාගේ ඉර යට ඉන්න එක උඩ දැම්ම හරි දැන් එතකොට ප්‍රශ්නයක් තියෙනවා මේකේ මේකෙහෙම ඉර යට දාගන්න බෑ ඇයි මෙතන දරුවෝ මෙහෙම එන්න එකක් නැහැ නේ කියන්නේ මේ එන්න එක පොදු වෙලා තියෙන්නේ හරි ඉතින් ඔක ඔතනින් එහාට හදනව නම් මේක මෙතනින් එහාට තව ටිකක් කුප්ත කරගන්න ඒ කියන්නේ මේ ටික සුළු කරගන්නව නම් මෙන්න මෙහෙමයි සුළු කරන්නේ හැබැයි මෙතනින් එහාට සුළු කිරීම ඕගොල්ලන්ට නෑ හොඳ 9 වසරට නෑ මේ කියලා දෙන්නේ 10 වසරේ තව ටිකක් එහාට සුළු කිරීමක් හරි අහගන්නකො බැරි වුණාට කමක් නෑ පොඩ්ඩක් අහගෙන ඉන්න බෑ මෙතන පුතේ මම ඔය බෙදීම මෙහෙමම ඔන්න ලියාගත්තා n දෙන එක කියලා. මෙතන 2යි s බෙදීම n ඔහොමම ලියාගත්තා ඍණ 2යි a. මෙයාගේ ඉරයට 1යිනේ. හරි. මෙයාව n ගෙන් පොදු හරයකට ගන්න ඕන. කියන්නේ මෙයත් n ගෙන් මෙයත් n ගෙන් ගුණ කර ගන්නවා. එතකොට n ඍණ 1 තමයි යට ඉන්නේ 2යි s බෙදීම n ඍණ 2යි an බෙදීම එක්වරක් එන්නේ ඔන්න ඔහොම වෙනවා දැන් අපිට පුළුවන් මෙතන සිම්පල් n ගේ පොදු හරයක් ගන්න ඒ කියන්නේ දැන් මේක ලියන්න පුළුවන් කොහොමද කොහොම මේක මම මෙහෙට දික් කරලා මෙතන ඍණ දාලා n තැන් දෙකක තියන්න ඕනේ ඕන්න 2යි s ඍණ 2යි an දැන් මේකනේ ලොකු බෙදීමෙන් ඉර උඩ ඉන්න ඉර යට කෙනාව මොකද්ද කරන්න පුළුවන් මෙන්න මේ එන්ට අපිට මොකද්ද කරන්න පුළුවන් පහළට දාන්න පුළුවන් මෙයාව මෙහෙට දානවා එතකොට 2s ඍණ 2an බෙදීම n පහළට ආවා n වාරයක් ඔන්න ඔහොම සුළු කරගන්නත් පුළුවන්. තව චුට්ටක් මේක සුළු කරගන්නත් පුළුවන්. ඒ කොහොමද? දෙන්නටම දෙකක් පොදුයි. ඒ දෙකත් එළියට ගන්න. දෙකත් එළියට අරගෙන s ඍණ an බෙදීම n වාරයක් n ඍණ 1. ඔන්න ඔය වගේ ලස්සන සුළු කිරීමකට ගන්න පුළුවන්. හරිද? දැන් මෙච්චර දෙයක් කරගන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ නම් මේවා කරේ. මෙතෙන්ට තිබුණම ඇති. හරි. මේ ඇති මෙතනින් එහාට ඕනේ අවශ්‍ය නම් පැන්සලෙන් ලියාගත්තට කමක් නැහැ අවශ්‍ය නම් හැබැයි මෙතනින් එහාට නෑ පැන්සලෙන් ඕන ටක් ගාලා ලියාගන්න මෙහෙමත් කරත හැකි හරි මෙතන තව එතකොට ගණන් අපි මේ හැදුවේ 15 ඕන 15ට එනකම් හැදුවා. හරි 16 17 18 තව ගණන් තියෙන දරුවෝ මේ ටික ලියා ගන්නටක් ගාලා ගෙදරින්ද හදන try එකක් දෙන්න. ඔය ගණන් තුන ලියා ගන්න. ගෙදර වෙනම කොලයක ලියා ගන්න. උතන ලියා ගන්න එපා. කොලයක ලියාගෙන පස්සේ ළඟට හදන්න එකින් එක. අච්චු පොතේ අභ්‍යාස ත්‍රිකෝණ පාඩමේ සියලුම අභ්‍යාස ටික කරන්න ඕනේ. ත්‍රිකෝණ පාඩමේ සියලුම අභ්‍යාස ටික. ඊළඟට සූත්‍ර පාඩමේ ඔය දැන් ගන්නපු පාඩමේ
17 එක පමණක් කරන්න. 17 සර් අසවැනි ගානේ මේ උත්තර කරන්න F එකක් නෑනේ. T දෙකනේ තියෙන්නේ දෙපැත්තේ. F sorry. හොඳ වෙලාවට කිව්වේ. මේක පුතේ උත්තර කරන්න ඕනි සිම්පල් ඒව. සිම්පල් ඒව උත්තර වෙන්න ඕනේ. හරිද? මේ තුන පුළුවන් නම් හදන්න කොහොමවත් මම මේ ලබන සතියේ පුතේ මේ ටික කියලා දෙනවා. මේ තුන තවත් තියෙනවා. ඒ ටික මම ලබන සතියේ සාකච්ඡා කරනවා. මේ තුනත් එක්ක ඉතුරු ටික. හරිද? මේ සූත්‍ර පාඩමේ පුළුවන් අභ්‍යාස කරන්න. හැබැයි අනිවාර්යෙන් ත්‍රිකෝණ පාඩමේ අභ්‍යාස ටික ඉවර වෙන්න ඕන. සූත්‍ර නැතක් කමන්නේ. මොකද ආයි ලබන සතියේ කරන්න පුළුවන් මේක ඉවර කරලා. ඒ නිසා ත්‍රිකෝණ පාඩමේ ඔක්කොම අභ්‍යාස ටික කරන්න ඕනි. හරි. ඊළඟට පුතේ මේ හෙට තියෙනවා පතහා නිර්මාණ ටියුට් එක ගත්තේ නැති ළමයි කවුරු හරි ඉන්නවද? මම රෙකෝඩ් ඔෆ් කරන්න.